නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝ තිවුච්ඡති භික්ඛූපි භික්ඛවේ පඤ්ඤා විමුක්තෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ තිවුච්ඡති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාව මෙලෙසින් මේ ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත විසුරුවා හැරීම සඳහා ධර්ම දානය වශයෙන් සිදු කරන්නේ බෝකුන්දර පිළියන්දල අංක 5 දරන හමුදා නිලධාරී නිවාස සංකීර්ණයේ පදිංචි කල්පි පෙරේරා දියණි සහ හසින්ද පුතණුවන් විසින්. ඒකල විශේෂයෙන්ම මේ වාගේ පින්කමක් සංවිධානය කරගෙන තියෙන්නේ ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන තියෙන්නේ තම දයාබර දෙමාපියන් වහන්සේගේ විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ දෙපළට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටයි. ඉතින් බොහෝම අගය කරන්න ඕන කාරණාවක්. තමන්ගේ දයාබර දෙමාපියන්ගේ ජීවිතයේ සුවිශේෂ සම්දිස්ථානයකදී දරුවන් හැටියට ඒ වාගේ ආශිර්වාදයක්, විශේෂයෙන්ම මේ වාගේ ධර්මානුකූල ආශිර්වාදයක් සලසා දෙන්නට කල්පනා කිරීමම සැබවින්ම ඇගිය යුතු කාරණයක් වෙනවා. විශේෂයෙන්ම මේ වාගේ විවාහ සංවත්සරයක් සමරන වෙලාවේදී එය ධර්මානුකූලව සමරන්නට කල්පනා කරන එක අද කාලෙට හැටියට බොහොම අගය කරන්න ඕන කාරණයක්. මම දැක්කා එක පොතක මේ විවාහ වෙන අය දාගන්න මුදු වර්ග 3ක් තියෙනවා කියලා. පළවෙනි මුද්දට කියන්නේ engagement ring කියලා. ගිවිස ගැනීමේ මුදුව. දෙවෙනි මුද්දට කියන්නේ wedding ring කියලා. මංගල මුදුව. තුන්වෙනි එක තමයි ගොඩක් අය දාගන්නේ. ඒකට කියන්නේ suffering කියලා. නේද? ඉතින් මේ විවාහ සංවත්සරය සමරන වෙලාවේදී මට හිතුණා සෆරින් වලින් මිදෙන්නට ගැලපෙන වණක් කියන්න ඕන කියලා. ඒ නිසා අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම සම්බුද්ධ සූත්‍රය. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ උපය කියන වර්ගයේ. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. හොඳට මතකෙන් අහන්න, පස්සේ අහනවා. උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. සම්බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේගේ වෙනස මොකක්ද කියලා පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් තමයි මේ සම්බුද්ධ සූත්‍රය කියලා කියන්නේ. ඔයත් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට කියන බුදු ගුණ නාමයක් තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. නේද?
සම්මා කියන වචනේ තේරුම මොකද්ද? සම්මා කියලා කියන්නේ ඊටාම හොඳින් කියන එක. ඊටාම මනවින් කියන එකයි. සම් කියලා කියන්නේ තමන් විසින් කියන එකයි. බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත්තා කියන එකයි. එතකොට සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? තමන් විසින් ඊටාම මනවින් අවබෝධ කරගත්ත නිසා කියන නම. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ඊටාම මනවින් අවබෝධ කරගත්තා. මොනවද? චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා කියන අදහසින් ඉන්නවා බුදුවරු වර්ග 3ක්. කවුද වර්ග 3? ඒ කටියට කියනවා අරහන්ත බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ කියලා. අරහන්ත බුද්ධ කියලා කියන්නේ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලාට තනියෙන් සත්‍ය අවබෝධ කරගන්න බෑ. Taman විසින්ම සත්‍ය අවබෝධ කරගන්න බෑ. රහතන් වහන්සේලාට සත්‍ය අවබෝධ කරගන්න මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. කියන්නේ රහතන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ නැතුව ධර්මයේ සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැතුව ආර්ය මහා සංඝ රත්නය පහළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. බුදු කෙනෙකුන් ලෝකයේ පහළවන්නේ නැතුව නිවන් මඟ හෙළි කරන ධර්මය පහළ වෙන්නේ. සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැතුව නිවන් මඟ හෙළි කරන ධර්මය පහළ වෙන්නේ නැහැ. ඊළඟට පච්චේක බුද්ධ කියලා කියන්නේ පසේ බුදුහාමුදුරුවෝ. පසේ බුදුහාමුදුරුවෝ කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න තව බුදු කෙනෙක් පහළ වෙන්න ඕන නැහැ. හැබැයි පසේ බුදුහාමුදුරන්ගේ තියෙන විශේෂත්වයක්. මොකද විශේෂත්වය? උන්වහන්සේ සංසාරේ පාරමී පුරන ලද ආකාරයට අනුව උන්වහන්සේට හැකියාවක් නැහැ අනිත් අයට නිවන් මඟ පැහැදිලි වෙන විදියට නිර්වාණය සාක්ෂාත් කරගන්න විදියට කියලා දෙන්න තරම් දක්ෂතාවක් නැහැ. තමන් සත්‍ය අවබෝධ කරගත්තට අනිත් අයට නිවන් මඟ හෙළිපෙහෙළි කරලා දීමට මඟ පෙන්වන්නට උන්වහන්සේට හැකියාවක් නැහැ. මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ට මෙලවසුව පරලොවසුව සලස ගන්න හරිලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන විදියට පින පව ගැන කියලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ කරලා සීළු සංසාර දුකින් මිදලා නිවන් සුව සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වැඩපිළිවෙල මඟ කියලා දෙන්නේ ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි පසේ බුදුහාමුදුරුවෝගේ කාලේ රහතන් වහන්සේලා බිහිවෙත් නැත්තේ. එතකොට ඒ කාලෙදි මිනිස්සු සුගතිගාමී වෙලා තියෙන උන්වහන්සේලාට දන් පූජා කළා උන්වහන්සේලාගෙන් හොඳ නොහොඳ අහගෙන කළ යුතු දේ හල යුතු දේ අහගෙන ඒ වාගේ ජීවිතය හැදගස්වාගෙන ධර්මානුකූලව ජීවත් වෙලා මැරිලා ගිහින් සුගතිගාමී වෙලා තියෙනවා. හැබැයි නිවන් සුව සාක්ෂාත් කරගෙන නැහැ. ඒතකොට පසේ බුදුහාමුදුරුවන්ට තමන් අවබෝධ කරගත්ත දැනුම ධර්මයේ පිළිබඳ දැනුවත්කම තිබ්බට ඒක අනිත් අයට තේරෙන්නේ කියලා දෙන්න බෑ. කියලා දුන්න ඒ අංශය දියුණු කරලා නැහැ. කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. හරියට ගොළුව හීනියක් දැක්කා වගේ. දැන් දැකපු ඉන්නේ ගොළුව දන්නා. හැබැයි කියලා දෙන්න ගියාම අනිත් එක්කෙනාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. එහෙම සමහර ගුරුවරුත් ඉන්නවා. නේද? ඩබල් PhD එහෙම දින කට්ටිය ඉන්නවා. හැබැයි කියලා දෙන්න ගියාම ගෝලයට තේරෙන්නේ නැහැ, ශිෂ්‍යයට තේරෙන්නේ නැහැ මේක පැහැදිලි කරගන්න අමාරුයි. මොනවද මේ කිව්වේ කියලා අන්තිමේදී ඇති දෙයක් නැහැ. ඒ වාගේ ගුරුවරුත් ඉන්නවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේම නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ගුරු උපදේශ රහිතව ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. දැන් ආලාර කාලාම උද්දකරාම පුතා ආදී වශයෙන් බුදුහාඳුරන්ට මේ ගුරුවරු හිටියා. ඒ ඇවිල්ලා මෙලොව ජීවිත සුවපත් කරගන්න. ඔය රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නට අවශ්‍ය ධ්‍යාන දියුණු කරගන්න තත්ත්වෙට විතරයි ඒ කට්ටිය මඟ පෙන්වන්නේ. ඒ කට්ටියගේ මඟ පෙන්වීම පැවැත්ම සඳහා විතරයි.
හැබැයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා නැවැත්ම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල. චතුරාර්ය සත්‍ය උන්වහන්සේම තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේ අනිත් අයට තේරෙන විදිහට ඊටාම මනවින් කියා දීමේ සුවිශේෂ හැකියාව තියෙන නිසා තමයි බුදුහාමුදුරුවන්ට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රයට අනුව මේ සම්බුද්ධ සූත්‍රයේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා අනුගමනය කරපු ක්‍රියාමාර්ගයක්. බුදු වෙන්න නම් එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් සත්‍ය අවබෝධය කරන්න නම් කල යුතු කාරණා කීපයක් උන්වහන්සේ කරපු බව මතක් කරනවා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති. තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා බුදු වීම සඳහා කරපු එක කාර්යයක්. මොකද්ද? රූපස්ස නිබ්බිදා. උන්වහන්සේ රූපේ නිබ්බිදා කියලා කියන්නේ නිර්වේදය කියලා සංස්කෘතයෙන් කියනවා. නිර්වේදය කියලා කියන්නේ කලකිරීම කියන එක. කලකිරීමට අවශ්‍ය වෙන විදිහට බුදුහාමුදුරු රූපේ දිහා බැලුවා. කලකිරීමට අවශ්‍ය වෙන විදිහට රූපය දිහා බැලුවාම විරාගා අතහරින්නට හිතෙනවා. අතහරින්නට හිතෙනකොට අල්ලගන්නේ නැහැ. නිරෝධා නිරුද්ධ කරනවා. ඊළඟට අනුපාදා විමුක්තා නැවත ඇති වෙන්නේ නැති වෙන විදිහට සහ මුලින්ම කෙලෙස් වලින් මිදුණා. අන්න ඒ විදිහට මිදීම සඳහා අවශ්‍ය වෙන විදිහට බුදුහාමුදුරු රූපය දිහා බැලුවා කියලා සඳහන් කරනවා. එතකොට තවත් විදිහකින් කියනවා නම් පින්වත්නි බුදුහාමුදුරු මෙතෙන්දී රූපය දිහා විතරක් නෙවෙයි සත්වයායයි හඳුන්වනු ලබන ගොඩවල් පහක් දිහා මෙන්න මේ අනුපිළිවෙලට බැලුවා. දැන් කියන්න බලන්න අපි දන්නවා සාමාන්‍යයෙන් සත්වයා කියලා කියන්නේ ගොඩවල් පහකට. මොකද්ද ගොඩවල් පහ? ඒකට කියනවා පංචස්කන්ධය කියලා. මොනවද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය ගොඩවල් පහක් තමයි පංචස්කන්ධය කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ ඔන්න ඔය පංචස්කන්ධය අනුපිළිවෙලින් එකිනෙක වෙන වෙනම අරගෙන අවබෝධ කරගත්තා. පළවෙනි කාරණය තමයි රූපස්ස නිබ්බිදා. රූපයේ කලකිරීමට අවශ්‍ය වෙන විදිහට බුදුහාමුදුරුවෝ හිතුවා. දැන් යමක කලකිරෙන්න නම් ඒ දේ සුබ පැත්තද දකින්න ඕන අසුබ පැත්තද? අසුබ පැත්ත. කාත් එක්ක හරි කලකිරෙන්න ඕන නම් තරහ වෙන්න ඕන නම් අපහරින්න ඕන නම් දකින්න ඕන හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්ත. නේද? දැන් කවුරු හරි මහත්තයෙකුට ඕන නම් නෝනාගෙන් ඩිවෝස් වෙන්න උසාවියට ගිහිල්ලා කියන්න ඕන නෝනගේ හොඳද නරකද? නරකමනේ කියන්න ඕන නේද? එහෙම නරක කියන්න නෝනා අතහරින්න එපා. ජජස්ලා තීන්දුව දෙනවා එහෙනම් අතහැරලා දාන්න කියලා. නේද? අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා රූපය අතහරින්නට ඕන නම් මොකද කරන්න ඕන? රූපයේ තියෙන ආදීනව ගැන කල්පනා කරන්න. එතකොට ආදීනව කියලා කියන්නේ හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්ත. රූපයේ තියෙන ආදීනව රූපය වෙනස් වෙලා යන හැටි දකින්න ඕන. රූපයේ ආදීනව දකින්න කෙනා රූපය දකින්නේ නিত্য එකක් හැටියටද අනිත්‍ය එකක් හැටියටද? අනිත්‍ය එකක් හැටියට. නේද? අනිත්‍ය එකක් හැටියට දකිනවා. එතකොට අනිත්‍ය එකක් හැටියට දැක්කහම ඒක අල්ලගන්න හිතෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා කියලා දන්නවනම් ආපහු අල්ලගන්න හිතෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ගමු කවුරු හරි කෙනෙක් නුවරඑළිය යනවා. නුවරඑළිය ගියාම ලස්සන එක එක රෝසස් තියෙනවනේ. ඔව් දකිනවා. ආස හිතෙනවද නැද්ද? ආස හිතෙනවා. අරගන්න හිතෙනවද නැද්ද? හිතෙනවා.
හැබැයි ඒත් එක්කම දකින්න මේ දවස්වල කොළඹ හරිම රස්නේ. ගියාට අරන් ගියාට පැලවෙන්නේ මැරෙනවා. සල්ලි දීලා අරන් ගියාට වැඩක් නැහැ. ඔක්කොම ඉක්මනට අරගෙන යන්න කලින්ම මැරෙන්න පුළුවන්. ඔය ආදි වශයෙන් හිතනවා. හිතුණා මොකද කරන්නේ? අරන් යනවා. නෑ. ඊට පස්සේ දාලා නැත හරිනවා. එහෙනම් ඕන්නේ එළියට. නේද? ඇයි අර ඒකේ ආදීන මේකේ තියෙන හානිකර පැත්ත වැඩකට නැති පැත්ත හිතුවා. එතකොට මේ රූපය අල්ලාගෙන ඉඳීම තුල අපි විඳින්නේ දුකක්ද සැපක්ද? දුක. දැන් මේ රූපය අල්ලගත්ත නිසා අපි කොච්චර කාලයක් දුක් විඳලා තියෙනවද? හිතන්න බැරි තරම් කාලයක් නේද? බුදුහාමුදුරු දේශනා කරනෝනේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝරින පඤ්ඤාය. මේ සංසාරය කියන එක හිතාගන්න බැරි එකක්. ආරම්භයක් පේන්නේ නැහැ. ඒතකොට එච්චර දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ රූපය අරගෙන ආවද නැද්ද? අරගෙන ආවා. ඒතකොට එහෙම ඒ රූපය හා බැඳුන නිසා ඒ රූපය අල්ලාගෙන ඒ රූපය ලබමින් ඒට කැමති වෙමින් ඒ රූපය නිසාම දුක් වෙමින් දුක් වේදනාවටපත් වෙමින් අපි මේ කොච්චරනම් දීර්ඝ සංසාර ගමනක එන්නේ නැද්ද? එතකොට එහෙම අපිට මේ සාංශාරික දුකටපත් වෙන්න සිද්ධ වුණේ ඔන්න ඔය රූපය ප්‍රධාන අනිත් වේදනා සංඥා සංකාර ආදී ගොඩවල් අල්ලාගත්ත හින්දා. එතකොට මේ ගොඩවල් යලි යලිත් අල්ලා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? නැවත නැවත දුකටපත් වීමයි. නැවත නැවත දුකටපත් වීමයි. ඉතින් කවුරු හරි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ දුක තේරුම් ගන්න. මේ රූපය වෙනස් වෙලා යන එක. එහෙම වෙනස් වෙලා යන එකක් අල්ලාගෙන මං වේදනාවටපත් වුණා. අතීතයේදීත් මං අප්‍රමාණ වේදනාවටපත් වුණා. දැනුත් වේදනාවටපත් වෙනවා. අනාගතයේත් මේක අල්ලගත්තොත් වෙන්නේ යලිත් වේදනාවටපත් වීමයි කියලා කවුරු හරි කෙනෙක් දුක් වශයෙන් දැනගත්තොත්. මේ වේදනාව මේ දුක මට ඕන විදිහට නවත්ත ගන්න පුළුවන් එකක් නෙවෙයි. මම මේ රූපය අල්ලගත්තනම් අල්ලාගත්ත රූපය වෙනස් වෙනකොට ඇති වෙන දුක මට පාලනය කරගන්න පුළුවන් කම් නෙවෙයි. එහෙම නැත් ඒ අල්ලා ගැනීම නිසා ඇති වෙන දුකක් නම් ඒ දුක මම දීර්ඝ කාලයක් තිස්සේ වින්දනය කරලා තියෙනවා. මේ රූපය වෙනස් වෙන එක මට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. අනාත්ම එකක් කියලා වැටහෙනවා. එහෙම වැටහෙනකොට යා ඒ රූපය අල්ලගන්න එක නවත්තනවා. එතකොට ඔන්න රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මොකටද? රූපේ කලකිරේ. මොන වචනේ මතක තියන්න කලකිරීමට කියන වචනේ මොකද්ද? නිබ්බිදා. කලකිරෙනවා. කලකිරුණාම ඊට පස්සේ නිබ්බිදා විරාගා. රාගය කියලා කියන්නේ ඇලෙනවා. විරාග කියන්නේ නොඇලෙනවා. නොඇලී සිටීම. ඒක කලකිරුණාම මොකද කරන්නේ? විරාග අතහරිනවා. විරාගය අතහැරියාම එහෙම නැත්නම් රූපයට තියෙන ආශාව අල්ලා ගන්න ස්වභාවය අතහැරියාම දැන් රූපය දුක නම් දුක් සහිත රූපය අතහැරියාම දුකක් තියනවද? දුකක් නැහැ. එතන තමයි නිරෝධා කියලා කියන්නේ. එතකොට රූපය අල්ලාගෙන ඉන්නේ කෙලෙස් තියෙන නිසාද කෙලෙස් නැති නිසාද? කෙලෙස් තියෙන නිසා තමයි අල්ලන්නේ. දර රූපය අතහැරියා කියලා කියන්නේ ඒ රූපය හා බැඳෙන කෙලෙසුත් අතහැරියා කියන එකයි. අන්න ඒ කෙලෙසුනුත් අතහැරීම තමයි අනුපාදාන විමුක්තෝ කියලා කියන්නේ. ඒකට කෙලෙසුන්ගෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙනවා. ඒතර කවුරු හරි කෙනෙක් රූපය සහ සම්බන්ධ වෙන ඇති වෙන කෙලෙසුන්ගෙන් මිදුණා නම් රූපයට තියෙන ආශාව බැඳීම අතහැරියා නම් එයා රූපය යලි යලිත් කැමති වෙන්නේ නැහැ. රූපය යලි යලිත් කැමති වෙන්නේ නැත්නම් එයා ඒ රූපය ලබන්නට අවශ්‍ය කරන වැඩ කරන්නේ නැහැ. රූපය ලබන්නට අවශ්‍ය කරන වැඩ කරන්නේ නැත්නම් ඒ රූපය ලැබෙන්නේ නැහැ. දැන් කියන්න බෑ රූපය ලබන්නට අවශ්‍ය කරන වැඩ කළොත් ඒ රූපය ලැබෙයිද?
රූපය ලබන්නට අවශ්‍ය කරන වැඩ කළොත් ලැබෙයිද? ලැබෙනවා. දැන් සමහර ඔය බොහෝම හොඳට ජීවත් වෙන කට්ටිය ඉන්නවනේ නේද? ඒ අය විශේෂයෙන් මේ වගේ දවස්වල තමන්ගේ නෝන තමන්ගේ මහත්තයා යලි යලිත් ප්‍රාර්ථනා කරනවා. අනේ ලබන ආත්මෙත් මගේම මහත්තයා වෙන්න ඕන. ලබන ආත්මෙත් මගේම නෝන වෙන්න ඕන කියලා කියනවා. කැමතිද ලබන ආත්මෙත් වෙනවද? එහෙම කියන අය ඉන්නවා. මම දන්නේ මම අහන්නේ වැඩි. එක කෙනා ඒ විදිහට කියනවා. නේද? එහෙම කියලා ඉවර වෙලා ඒකට අවශ්‍ය කරන පින් කරනවා. නේද? එතකොට ඒ පින් කරන්නේ ලබා ගැනීම සඳහා. දැන් අර පරණ කතාවක් තියෙනව නේද? ඔන්න එක දේවතාවියකුයි බොහෝම හොඳට සතුටින් හිටියලු. ඉතින් දේවතාවියගේ ආයුෂ ඉවර වෙලා යාට දිව්‍ය ලෝකෙන් චුත වෙන්න උනාලු. මනුස්ස ලෝකෙ ඉපදුනා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා. මනුස්ස ලෝකෙ ඉපදුනාම යාට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. ජාති ස්මරණ ඥානෙ කියන්නේ මොකද? කලින් ඉපදිලා ඉන්න තැන් දකින්න පුළුවන් නෝන. සිහි කරන්න පුළුවන්. එයාට මතක් වුණා නේ මම මේ දිව්‍ය ලෝකෙ ඉඳලා ආවේ කියලා. දේවතාවත් මතක් වුණා. දැන් හොඳට සලකපු එක්කෙනෙක්. ඉතින් මේ තැනැත්තිය මොකද කළේ? මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා අර දේවතාව මතක් කරගෙන එයා වෙනුව මෙතනට යන්නම පින් කළා. හොඳට පන්සල් ගිහලා සිල් රැකලා භාවනා කරලා දන් දීලා හරියට පින් කළා. පින් කළා අවුරුදු 100ක් මෙයා මනුෂ්‍ය ලෝකෙ ජීවත් වුණා. අවුරුදු 100කට පස්සේ මෙයා පින් කරලා මැරිලා ගිහිලා අර දේවතාව ළඟම ඉපදුනා. ඉතින් ඒ දේවතාව අහනවලු කොහෙද සොඳුරිය ඔබ ඊයේ ගියේ කියලා. ඇයි ඒ දිව්‍ය ලෝකයේ එක දවසක් කියන මනුෂ්‍ය ආයුෂ වලින් අවුරුදු 100ක්. එතකොට දැන් බලන්න ඒ උපත ලබන්නට අවශ්‍ය කරන ඒ පුද්ගල ඒ රූපය ප්‍රතිම නිතරක් කලේ ඒ රූපය Taman කැමති රූපය ලබා ගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරලා එයාට එතෙන්ට යන්න පුළුවන් වුණාද බැරි වුණාද? පුළුවන් වුණා. එතකොට සමහරු හොඳ දේවල් කරලා ඒ රූප ප්‍රාර්ථනා කරනවා. සමහරු හොඳ දේවල් කරලා ඒ රූප එපා කියනවා. එහෙමත් ඉන්නවා. ඒ සමහර නෝනල ඉන්නෝ උදේ හවස බුදුන් වෙන ප්‍රාර්ථනා කරනවා ආයි සංසාරෙට මේ වගේ මිනිහෙන් නම් ලැබෙන්න එපා. එහෙම කරන්නේ නැහැ නේද? එතකොට ඒ වාගේ දේවල් කරලා මේ කර්ම රැස් කිරීමනේ කරන්නේ. එහෙම කර්ම රැස් කිරීම තුල සංසාරෙ දිග්ගැසෙනවා. ඒතර මේ සංසාරේ දිග්ගැසෙනවා කියලා කියන්නේ රූපය අපේක්ෂාවෙන් යම් කිසි කර්ම කළොත් එයා ආයි රූපයක් සහිත උපදිනවා. ඒ රූප අල්ලා ගන්නවා. ආයි රූප අල්ලා ගන්නවා කියන්නේ නැවත මේ රූපය නිසා හටගන්න දුකක් වෙනවා. ඒ දුක අපහු වෙනද ගන්නවා කියන එකයි. එතකොට ඔය රූප නිසා අපි සංසාරේ මොනතරම් දුක්ඛන්දරාවක් වැළඳගෙන ඇද්ද? එකතු කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න. එතකොට යම් කිසි කෙනෙක් ඔන්න ඔය කියන රූපයට තියෙන බැඳීම ආශාව නැති කර ගැනීම සඳහා රූපයෙහි තියෙන ආදීනව ගැන කල්පනා කරනවා නම් එයාට රූපය අතහරින්න ලේසිද අමාරුද? ලේසි. රූපය ආදීනව හිතන්නේ ඒක ගැන කලකිරෙනවා. කලකිරෙනකොට විරාගය ඇති වෙනවා. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැත්නම් කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කරන්නේ නැත්නම් නැවත මරණින් පස්සේ රූපයක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඔන්න තථාගත බුදුරජාණන් වහන්සේලා රූපය හමුවේ කටයුතු කළේ එහෙමයි. ඊළඟට අනෙක් කාරණාව වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් ඔය කාරණා හතරම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කාරණා හතරම මනස හා සම්බන්ධ කාරණා හතරක්. වේදනාව දැනෙන්නේ කොහාටද? සිතට. වේදනාව දැනෙන්නේ සිතට. දැන් මලමිනියකට කයක් තියෙනවා, රූපයක් තියෙනවා. මලමිනියට ගහනවා. වේදනාව දැනෙනවා. දැනෙන්නේ නැහැ. මලමිනිය අත ගන්නවා. ආදරෙන් දැනෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා ඒව දැනෙන්නේ නැහැ. ඒ මොකද ඒ ඇසුරු කරගෙන සිත විඥානේ නැති නිසා.
එතකොට වේදනාව දැනෙන්නේ විඥාණය. ඊළඟ සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම සිද්ධ කරන්නේ විඥාන. ඒ වාගේම සංස්කාර ගොඩනගන්නේ කර්ම රැස් කිරීම සිද්ධ වෙන්නේ විඥානේ පදනම් කරගෙන. අරමුණු දැන ගැනීම කියන එක වෙන්නේ සිතේ විඥානය. අරමුණු දැන ගැනීම කියන එක අදහසින් තමයි එතන විඥාන කියන වචනේ යොදලා තියෙන්නේ. එතකොට සිත හා සම්බන්ධ වෙච්ච සිතේ ක්‍රියාකාරකම් ටිකක් තමයි ඔය කියලා තියෙන්නේ. එතකොට මිනිස්සෙක් හරි සත්වයෙක් හරි වෙන්න නම් ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. මොකද කොටස් දෙක? එක රූපය තියෙන්න ඕන, අනිත් එක තමයි නාමය. හැමෝටම තේරෙන විදිහකට කිව්වොත් මොකක්ද? සිතයි කයයි තියෙන්නේ. ඔය සිත සහ කය කියන දෙක සහිත කෙනාට තමයි සත්වයක් කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කුමක්ද කළේ? මෙන්න මේ සත්වයේ යයි හඳුන්වන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහ හරියට වටහා ගත්තා. මේ ගොඩවල් පහ පිළිබඳව නිවැරදිව වටහා ගත්තේ නැති නිසාම මේ ගොඩවල් පහ යලි යලිත් ලැබි සත්වයා දුකින් දුකටම පත් වෙන බව තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ මේ ගොඩවල් පහ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහා ගත්තා. එතකොට අනිත්‍ය වැටහෙනකොටම ඒ කියන්නේ ඒ ගොඩවල් පහේ ආදීනවයයි කල්පනා කළේ. එතකොට ඒ ගොඩවල් පහේ ආදීනව ගැන කල්පනා කරනවා කියන්නේ නරක පැත්ත ගැන හිතනවා කියන්නේ හානිකර පැත්ත ගැන හිතනවා කියන්නේ ඒ ගොඩවල් පහේ ඇලෙනවද කලකිරෙනවද? කලකිරෙනවා. ඉතින් යම් ගොඩවල් පහක කලකිරුණා නම් ඒක ඇලෙන්නේ නැහැ. ඒකින් අතහරිනවා. ඒක ලබා ගන්නට අවශ්‍ය වෙන විදිහේ කර්ම රැස් කරන්නේ නැහැ. එහෙම කර්ම රැස් කරේ නැත්නම් කෙලෙස් පහළ වෙන්නේ නැහැ. කෙලෙස් පහළ වුණේ නැත්නම් ඒ ගොඩවල් පහ නිසා නැවත භවයකට යන්නේ නැහැ. නැවත භවයකට ගියේ නැත්නම් උපදින්නේ නැහැ. ඉපදුනේ නැත්නම් ලෙඩ වෙන්නෙත් නැහැ, වයසට යන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. නේද? මැරෙන එක දුකක් නම්, ලෙඩ වෙන එක දුකක් නම්, වයසට යන එක දුකක් නෑ, ඉපදුනේ නැත්නම් දුකකුත් නෑ. අන්න දුක්ඛ නිරෝධය. දර බුදුහාමුදුරුවෝත් ඔය වැඩි කළා. ඊට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බික්ඛූපි බික්ඛවේ පඤ්ඤා විමුක්තෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ තිබුච්චති. දැන් ඔන්න හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට කියන්නේ පඤ්ඤා විමුක්ත කියලා. පඤ්ඤා විමුක්ත කියන වචනේ අදහස් කීපයක් තියෙනවා. එක අදහසක් තමයි දැන් සමහර හාමුදුරුවෝ ඉන්නවා අනාගාමී තත්වයටපත් වෙලා. අනාගාමී අය කාමරාගේ එහෙම නැති කරපු කට්ටිය. අනාගාමී කට්ටිය ආපහු කාම ලෝකේ උපදින්නේ නැහැ. අනාගාමී වෙච්ච අය උපදිනව නම් උපදින්නේ එක සැරේයි. කොහෙද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. සමහරු ඉන්නවා අනාගාමී අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැතුව මේ ආත්ම භවයේදීම අනාගාමී ඵලයෙන් පස්සේ ඊට පස්සේ ලැබෙන ඵලය මොකද්ද? අරහත් ඵලය. අරහත් ඵලයටපත් වෙනවා. එතකොට අනාගාමී තත්වයේ කාලයක් ඉඳලා රහත් වෙන උදවියට කියනවා ඒ පඤ්ඤා විමුක්ත කියන නම. ඒකක්. අනිත් කාරණය පින්වත්නි සත්‍ය අවබෝධයේ සිද්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා. රහතන් වහන්සේලාගේ කොටස් දෙකක් හඳුන්වන්න පුළුවන් ඒ අනුව. පළවෙනි කොටසට කියනවා සමත පූර්වංගම විපස්සනා යානිකය කියලා. සමත භාවනාව කරලා හිත සමාහිත කරගෙන සංසිඳවාගෙන පංච නීවරණ යටපත් කරගෙන සමාධිය උපදවාගෙන මේ ඊට පස්සේ විදර්ශනා නුවණ පහළ කරගෙන කෙලෙස් නැති කරගන්න අයට කියන්නේ සමත පූර්වංගම විපස්සනා යානිකය. දෙවනි කට්ටිය සමත භාවනාව ගොඩාක් දියුණු කරන්න යන්නේ නැහැ. ඒ කට්ටියට කියන්නේ ශුෂ්ක විදර්ශකයෝ කියලා. ශුෂ්ක විදර්ශකයෝ කියන්නේ මොකක් නිසාද? ඒ කට්ටිය වැඩියෙන්ම කරන්නේ මොන භාවනාවද? විදර්ශනා භාවනාව. ඇයි එතකොට ඒ කට්ටිය සමත භාවනාව කරන්නේ නැත්තේ?
ඕන නැති නිසා නෙවෙයි. ඕන අනිවාර්යයෙන්ම සත්‍ය අවබෝධයට සමත භාවනාවේ ශනික සමාධියක් හරි අවශ්‍යයි. එතකොට ඒක කරන්න උවමනාවක් නෑ. ඇයි උවමනාව නැත්තේ? දීර්ඝ කාලයක් තිස්සේ සංසාරේදී සමතය හොඳට පුරුදු කරපු කෙනෙකුට ගොඩාක් කාලයක් සමත භාවනාව කරන්න ඕනේ නැහැ. ක්ෂණිකව සමතය උපදව ගන්න පුළුවන්. තොර ක්ෂණික සමාධියක් තුල විදර්ශනා නුවණ පහළ කරගෙන සත්‍ය අවබෝධ කරගන්න අයට කියන්නේ ශුෂ්ඨ විදර්ශකෝ හේවත් පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා කියලා. එතකොට සමහර රහතන් වහන්සේලා ඉන්නවා ඔය සමත පූර්වංගම විපස්සනා යානික එහෙම නැත්නම් සමත භාවනාව කරලා විදර්ශනා නුවණ පහළ කරගන්න සමහර රහතන් වහන්සේලාට පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥාන. ඒ කියන්නේ කලින් ඉපදිලා හිටිය තැන් කියන්න පුළුවන් නුවණ තියෙනවා. චුතූපපාත ඥානෙ මිනිසු මැරිලි ඉපදෙන තැන් කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට දිබ්බ චක්කු දිවස් කොහේ වුණත් තැනක වෙන දෙයක් බල්ල කියන්න පුළුවන්. දිබ්බ සෝත කොහේ හරි වෙන දෙයක් අහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉද්ධිවිද ඥාන අහසින් යන්න පොළොවේ කිමිදෙන්න වතුරේ ඇවිදින්න ඔය වගේ වැඩ ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් හැකියාවල් තියෙනවා. හැබැයි මේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලාට ඒ වගේ හැකියාවන් සමහරුන්ට නැහැ. මොකද උන්වහන්සේලාට සමත භාවනාව පදනම් කරගෙන ඒ කියන අභිඥාවන් දිනු කරගන්න යන්නේ නැතුව උන්වහන්සේලා කෙලින්ම විදර්ශනා භාවනාවටම අවතීර්ණ වෙලා කටයුතු කරපු නිසා. ඉතින් මේක ගැන හොඳ විස්තරයක් ඔය සුසීම කියන සූත්‍රයේ තියෙනවා අංගුත්තර නිකායේ. එතකොට අන්න ඒ වාගේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා පඤ්ඤා විමුක්ත උත්තමයන් වහන්සේලා රූපය ගැන හිතන්නේ සත්‍ය අවබෝධ කරගන්න කොයි විදියටද? බුදුහාමුදුරුවෝ හිතපු විදියටමයි. අන්න එකයි විශේෂය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සත්‍ය බුදුහාමුදුරු හිතපු විදියට අපිට හිතන්න බෑනේ. දැන් එහෙම කියනවනේ. රහතන් වහන්සේලා හිතපු තාලෙට අපිට හිතන්න බෑනේ. අපිට හිතන්න බෑ තමයි. හැබැයි එහෙම හිතන්නේ නැතුව රහත් වෙන්නත් බෑ. නේද? දැන් කවුරු හරි කෙනෙක් හිතනවා නම් අනේ රහතන් වහන්සේලා හිතුවට අපිට ඕක කරන්න බෑ. ඔය ආදි වශයෙන් කියලා ඉතින් මන්දෝත්සාහය වෙලා හිටියොත් කවදාවත් මාර්ගඵලයක් ලබන්න බෑ. ඔය ආරෂ්ඨාංග මාර්ගයේ බුදුහාඳුරු ගියාට අපිට යන්න බෑ. ආදි වශයෙන් හිතලා නිකම් එක තැන ඉන්නවනම් කවදාවත් යන්න බෑ. ඒ නිසා උන්වහන්සේලාත් එක සැරේට මේ වේගෙන් දිව නෙවෙයි. උන්වහන්සේලා මේ දීර්ඝ සංසාර ගමන අනුපූර්ව ප්‍රතිපදාවෙන් පොඩ හිත පුරුදු කරගෙන තමයි ඒ තත්ත්වයන්ට ආවේ. නේද? එතකොට උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරගන්නකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ අනුපිළිවෙලම තමයි උන්වහන්සේලා පුරුදු කළේ. එතකොට දැන් රහතන් වහන්සේට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහෙන් මිදෙන්න ඕන නම් උන්වහන්සේ මොකද කරන්න ඕන? රූපේ ආදීනවද දකින්න ඕන ආස්වාදේ? ආදීනව. බුදුහාමුදුරුවෝ ආදීනව දැක්කට අපි ආස්වාදේ දැකලා රහත් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. එහෙනම් ඒ අනුපූර්ව ප්‍රතිපදාවම ඒ අනුපූර්ව ක්‍රමයම අනුගමනය කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරන ওই පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහ දිහා බැලුවා. කොහොමද බැලුවේ? වචන හතරක් කියුවා. මොකද්ද වචන හතර? පළවෙනි එක නිබ්බිදා, දෙක විරාගා, තුන නිරෝධා, හතර අනුපාතිමුත්ත. නිබ්බිදා කියන්නේ කලකිරෙන විදිහට බැලුවා, විරාගා අතහරින විදිහට බැලුවා, නිරෝධා කෙලස් නිරුද්ධ වෙන විදිහට බැලුවා, අනුපාදා විමුක්තා නැවත ඇති කරගන්නේ නැති වෙන විදිහට කෙලස් උපදින්නේ නැති වෙන විදිහට මිදුණා. නැවත ඒවා අල්ලාගන්නේ නැති වෙන විදිහට අර ගොඩවල් පහම අතහැරියා. ඒ නිසා උන්වහන්සේලාට කියනවා රහතන් වහන්සේලා කියලා. දැන් බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයයි රහතන් වහන්සේලාගේ ක්‍රමයයි දෙකක්. එකයි. බුදුහාමුදුරුවෝ කන මොකද්ද වෙනස වෙන? දැන් අර කට්ටියට එහෙනම් ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ නැතු රහතන් වහන්සේලායි කිව්වේ. ඒ කට්ටියට පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා කියලා බුදුහාමුදුරන්ට විතර සම්මා සම්බුද්ධ කියනවා.
ඇයි මොකද එහෙම කියන්නේ කියලා ඇහුවා. එතන හිටිය හාමුදුරුවෝ. හාමුදුරුවෝ ටික කියනවා අනේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේම තමයි ධර්මය ගැන හරියට දන්නේ. ඔබ වහන්සේම තමයි මේකට උත්තර දන්නේ අපි හරියට වටහා ගන්නෙ නැහැ කියලා. ඒකත් හරිම මේ බොහොම බුද්ධි ගෝචර පිළිතුරක්. ප්‍රශ්නයක් ඇහුවාම නේද? ධර්මයේ දන්නේ ඔබ වහන්සේම කියලා ඒ පිටෙම තියලා ශ්‍රද්ධ නැතුව ඉන්නේ හොඳයි. මොකද නොදන්න උත්තර කියන්නේ ඉතින් අමාරු වෙනවා. ඉතින් දැන් ඔන්න හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේම තමයි ධර්මයේ නේතෘන් වහන්සේ. අපි බුදුහාමුදුරුවෝම ධර්මයේ මුල් කළා තියලා තියෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මේක දේශනා කරා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා පින්වත්නි තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේත. තථාගත බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේත. මේ නූපන් ධම්ම මාර්ගයේ මොකද කළේ? ඉපදෙව්වා. දැන් මේ ධම්ම මාර්ගයේ ලෝකයේ අනාවරණය වෙලා තිබුණේ නැහැ. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ චතුරාර්ය සත්‍ය ලෝකේ තිබ්බේ නැහැ කියලා. චතුරාර්ය සත්‍ය කියන එක ලෝකේ හැමදාම පවතිනවා. එතකොට බුදුවරයෙක් පහළ වුණේ නැති තාක්කල් මේ සත්‍ය කොහොමද පැවතුනේ? යටපත් වෙලා අවිද්‍යා අන්ධකාරය, මෝහ අන්ධකාරයෙන් යට වෙලා තිබුණේ. ඒතර බුදුහාමුදුරුවෝ කලේ කුමක්ද? තමන් වහන්සේ විසින් ස්වයම්භූ ඥාණයෙන් තමන්ගේම ඥාණයෙන් මේ සත්‍ය අවබෝධ කරගෙන අනිත් අයට තේරෙන විදිහට උඩට ඉස්මතු කරලා පෙන්නවා. ඒක තමයි කිව්වේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා කියන්නේ. දෙවැනි එක තමයි අසංජාතස්ස මග්ගස්ස සංජානේතා. නොහඳුනාගත් මාර්ගය හඳුනාගත්තා. දැන් පාරවල් එක එකව තිබුණා නේද? අර දැන් කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය ආදී විවිධ පාරවල් තිබුණා මේ සත්‍ය ගවේෂණය සඳහා. හැබැයි මේ පාර මොකද්ද පාර? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව හඳුනගෙන තිබුණේ නැහැ කවුරුවත්. බුදුහාමුදුරුවෝ ඒක හඳුනාගෙන ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන අනිත් අයට හඳුන ගන්න ඊට හදසලස්සල දුන්නා. අන්න ඒකයි විශේෂත්වය. ඒක තනියෙන් කරපු වැඩක්. Taman විසින් කරපු වැඩක්. ඊළඟට අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. කවුරුවත් කිව්වේ නැති මාර්ගයේ බුදුහාමුදුරුවෝ අක්ඛාතා කියලා කියන්නේ කිව්වා. බුදුහාමුදුරුවෝ මාර්ගය අඳුනගෙන මාර්ගය දැනගෙන මාර්ගය කිව්වා. ඒකයි විශේෂත්වය. දැන් පසේ බුදුරජාණන් වහන්සේලා මාර්ගය දැනගත්තද නැද්ද? දැනගත්ත. හැබැයි කිව්වේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා පඤ්ඤා විමුක්ත වගේ රහතන් වහන්සේලා පහළුන්නේ නැහැ. බුදුහාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාර කිව්වා. එතකොට මේ පාර කියපු බුදුහාමුදුරුවන්ට අපි ගරු කරනවා නම් කරන්න තියෙන ඉහළම ගෞරවය මොකද්ද? පාරේ යන එකයි. දැන් ගොඩක් අය පාරේ යන්නේ නැතුව පාරට වැඳ වැඳ ඉන්නවා. නේද? ආර්ය ශ්‍රාංගික මාර්ගය කිව්ව ගමන් සාදුකාර දෙනවා. බුදුහාමුදුරුවන්ගේ තියෙන තෙසත්ත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන ඔය ආදී වශයෙන් ඒ ඥාන අප තුලත් යම් ආකාරයකට උපදවා ගන්න උත්සාහවත් වෙන්නේ නැතුව ඥාන පූජා කියලා පහම්පත්තු කර කර ඉන්නවා. නේද? බුදුහාමුදුරුවන්ගේ 84000ක් ධර්මස්කන්ධය අවබෝධ කර ගැනීමට උත්සාහවත් වෙන්නේ නැතුව 84000 වෙනුම් පහම්පත්තු කර කර ඉන්නවා. එහෙම කරා කියලා බුදුහාමුදුරුවන්ට නියම විදිහට සැලකුවා වෙන්නේ නැහැ. එතකොට ඒ බුදුහාමුදුරු කියා දුන්න අනාවරණය කරපු මාර්ගයේ අපි ගමන් කිරීම අවශ්‍යයි. ඒතර මෙන්න මේ විදිහට බුදුහාමුදුරු කියලා දුන්න මාර්ගය උන්වහන්සේ හොඳට දැනගෙන හිටියේ. මග්ගඤ්ඤූ කියලා බුදුහාමුදුරන් කියනවා. ඤූ කියන මේකෙන් කියන්නේ දැනගන්නවා කියන එක. මග්ගඤ්ඤූ. එතකොට මාර්ගය ආර්ය මාර්ගය නිවන් මඟ දැනගත්ත නිසා බුදුහාමට මග්ගඤ්ඤූ කියනවා. ඊළඟට මග්ග විදූ කියලා වචනයක් තියෙනවා. මග්ග විදූ කියලා කියන්නේ මාර්ගය හෙලිපෙහෙලි කරලා දුන්න. දැනගත්තට නිකන් හිටියේ නෑ. ප්‍රකට කරලා කිව්වා. ඊළඟට නිකන් අනිත් වචනේ මග්ග කෝවිදු. කියලා නිකන් හිටියේ නෑ. ඒ මගේ යන්න දක්ෂෙක් වුණා. ගිහිල්ලා ඒ මග අවබෝධ කරගෙන අනිත් අයට කිව්වේ. එතකොට රහතන් වහන්සේලා මොකද කරේ? රහතන් වහන්සේලා කියලා කියන්නේ
මග්ගානුගාච භික්ඛවේ තරහි ශාවකා විහරಂತಿ පච්චා සමන්නාගතා. මග්ගානුගා බුදුරජාණන් වහන්සේ විසින් දැකලා අනාවරණය කළ ඉස්මතු කරලා දේශනා කරලා පෙන්නපු මාර්ගය අනුගමනය කරන එක තමයි රහතන් වහන්සේලා කරන්නේ. ඒ අනුගමනය කිරීමෙන් තමයි උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරගන්නේ කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. ඒතර අවබෝධයේදී සිද්ධ වෙන්නේ අර චතුරා මේ පංචස්කන්ධය අතහරින්නට අවශ්‍ය කරන දැනුම ඒ ක්‍රමවේදය එකයි. නමුත් ඒක අවබෝධ කරගන්නේ බුදුහාමුදුරුවෝ තනියෙන් තමන් වහන්සේ විසින්ම. රහතන් වහන්සේලා අවබෝධ කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව. අන්න ඒ මඟ පෙන්වීම අනුව කටයුතු කළොත් තමයි අපටත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ධර්ම මාර්ගය තුල ස්ථාවර වෙන්න පිහිටක් ආරක්ෂාවක් රැකවරණයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම කටයුතු කරොත් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට නියම විදියට උපහාර දැක්වුවා වෙන්නේ. ගෞරව සැලකිලි දැක්වුවා වෙන්නේ. අන්න ඒක තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් නියම සම්මානය. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පලක්ෂයක් කල් පෙරම් පුරල බොහොම දුක්ඛසේ අවබෝධ කරගෙන මේ සත්‍ය අපිට කිව්වේ අපිත් ඒ මඟ ගමන් කරාවේ කියන විශේෂ බලාපොරොත්තුව. ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව පසු දාන්න එපා. නේද? මෛත්‍රී බුදුහාඳුරු බුදු වෙනකන් පෝස්ට්පෝන් කරන්න යන්න එපා. එහෙම නැතුව කොහොම හරි මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්න උත්සාහවත් වීම තමයි කරන්න ඕනේ. ඉතින් මේ කියන සම්බුද්ධ සූත්‍ර දේශනාව හමාර වෙනකොට ස්වාමීන් වහන්සේලා අතිශයින් සතුටටපත් වුණා කියලා සූත්‍රාවසානයේ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕනේ. මොකද්ද මං කියලා දුන්න සූත්‍රේ නම? සම්බුද්ධ සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ උපය කියන වර්ගය. බුදුහාමුදුරු කොහෙද දේශනා කළේ? සවැත් නුවර ජේතවනාරාම. මේ සූත්‍රයෙන් ප්‍රධානම කියන්නේ මොන කාරණාව ගැනද? බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ අතර වෙනස මොකක්ද කියලා. සත්‍ය අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් බුදුවරු ඉන්නවා කී දෙනෙක්ද? 3 දෙනෙක්. කවුද? අරහන්ත බුද්ධ, පච්චේක බුද්ධ, සම්මා සම්බුද්ධ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධය කර ගැනීමේදී සත්වයා අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට සත්වයා කියලා කියන්නේ ගොඩවල් 5ක එකතුවක්. මොනවද ගොඩවල් 5? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය. එතකොට මේ ගොඩවල් 5 අපහරින්න නම් ඒ ගොඩවල් 5 දකින්න ඕන ආදීනවේද ආස්වාදයේද? ආදීනවේ දකින්න ඕන. එතකොට යමක ආදීනව දකින්න මොකද හිතෙන්නේ? කලකිරීම ඇති වෙනවා. කලකිරීමට කියන පාලි වචනේ තමයි නිබ්බිදා. කලකිරෙන්න මොකද වෙන්නේ? අතහරින්න හිතෙනවා. විරාගා. අතහරිනකොට කෙලෙස් ඇති වෙනවද? නෑ. නිරුද්ධ වෙනවා. අතහරින කෙනා නැවත අල්ලා ගන්න විදිහට අතහරින්නේ නෑ. නැවත උපදින විදිහට අතහරින්නේ නෑ. අනුපාදා විමුක්තා කියලා කියන්නේ ඒකයි. නැවත උපදින්නේ නැති වෙන විදිහට මේකෙන් මිදෙනවා. අන්න ඒ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් 5න් මිදුනොත් එයාට ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන ගොඩවල් ඒ ගොඩවල් 5 පහු ලැබෙන්නේ නැහැ. ඒ 5 පහු ලැබෙන්නේ නැත්තම් ඉන්නේ. ඉපදුනේ නැත්තම් වයසට යන්නෙත් නැහැ, ලෙඩ වෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, දුකකුත් නැහැ. යම් තැනක දුකක් නැත්නම් එතන තියෙන්නේ සැපයක තමයි නිවන. අන්නේ ඒ නිවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් විසින්ම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ඒ මාර්ගය අනිත් අයට කියලා දුන්නා. හඳුනා නොගත් මාර්ගය හඳුනාගත්තා. නොකියූ මාර්ගය අන් අයට කියලා දුන්නා. ප්‍රවේශ නොවෙච්ච මාර්ගේ ප්‍රවේශ වෙලා ගමන් කරා. ඒ කරලා ඒ මාර්ගය කියලා දුන්නාම ඒ මාර්ගය අනුගමනය කළා රහතන් වහන්සේලා බිහි වුණා. එතකොට පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ කාටද? රහතන් වහන්සේලාට
කෙලින්ම විදර්ශනා භාවනාව පුරුදු කළ රහත් වෙන අයට සහ අනාගාමී ඵලයේ කාලයක් ඉඳලා අරහත් ඵලයට පත් වෙන අයට කියනවා පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කියලා. උන්වහන්සේලාත් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පංචස්කන්ධයෙන් මිදීම සඳහා අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදය එකයි. හැබැයි උන්වහන්සේලේක අවබෝධ කරගන්නේ බුදු කෙනෙක් එය කියලා දුන්නොත් විතරයි. අන්න ඒ දහම් මඟ අපට විවර වෙලා තියෙන මොහොතේ ඒ උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන අපේ ජීවිත වාසනාවන්ත කරගෙන සියලු සසර දුකින් මිදෙන්න උත්සාහවත් වීමයි කළ යුතු වන්නේ. අන්න එහෙම වුණොත් සසරින් දා ගන්න නැතු වෙන පුළුවන්. ඉතින් එලෙසින් කටයුතු කරන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. මේ උතුම් කුසල් වලින් හැම දිනාටම හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් ලෝකේ පුරාම මේ ධර්ම දාණය බෙදා හැරීමට මුල්ව කටයුතු කරන්නේ බෝකුන්දර පිළියන්දල අංක 5 යුදහමු නිලධාරී නිවාස සංකීර්ණ පදිංචි කල්පි පෙරේරා දියණිය සහ හසින්ද පුතණුවන් විසින් විශේෂයෙන්ම ප්‍රධාන අරමුණු වශයෙන් තබාගෙන තියෙන තම දයාබර දෙමාපියන්ගේ විවාහ සංවත්සර නිමිති කරගෙන අම්මටත් තාත්තට නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීම සඳහා එවැගේම මීට දෙමාසකට කලින් අභාව ප්‍රාප්ත වන්ට යෙදුණු උදේ නිදහනායක පුංචි අම්මා ඇතුළු දෙපාර්ශ්වයෙන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බෝධි විහාරාධිපති බෞද්ධ නාලිකාවේ සභාපති පූජනීය දරණගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට දේශකයන්න් වහන්සේට ලංකාවාසී සියලුම මහා සංඝරත්නට ආශිර්වාද කරන්නට බොහෝම කෘතවේදීව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වුණ සියලුම පින්වතුන් හට නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධාරක දයස් පුතුණුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පි පෙරේරා දියණියත් හසින්ද පුතුණුවනුත් බලාපොරොත්තු වන පරිදි මේ උදාාර ධර්ම දානමය කුසල බලයෙන් ඒ විවාහ සංවත්සරයේ සමරන දාබර දෙමාපියන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. කායික මානසික සුවපත් භාවය වේවා. එයත්න්ගේ මේ පුණ්‍යවන්ත භාග්‍ය සම්පන්න ජීවිත තව තවත් භාග්‍ය සම්පන්න වේවා සුවපත් වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්නේ. පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැක වරණ සලසත්වා දෙවියෝත් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් පින්තුන් හැමත මෙලව සුව වේවා පරලොව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියන ප්‍රාර්ථනාවත් සමගින් දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.